සියලු දෙනා ඊට ආදරෙන් පිළිගන්නවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් අද දවසේත් දෙවියන් වහන්සේගේ වචනය ගැන කතා බහත් එක්ක අපිත් එක්ක එකතු වෙලා ඉන්න සියලු දෙනා දිනපතා අපිත් එක්ක සම්බන්ධ වෙලා දෙවියන් වහන්සේගේ සැලැස්ම කැවැත්ත අපගේ ජීවිතවලට වර්තමාන කාලේ මේ මොහොතේ දෙනස අපිට මොකද්ද කියන්නේ අන්න ඒ කාරණාවල් අවබෝධ කරගන්න පිණිස අපි එකතු වෙලා ඉන්නවා. හොඳයි. මම එක දෙයක් ඔයගලන්ට ආපහු සිහි කරන්නම්. මේ කතා බහ තුළ මම වැඩිපුර කතා කරන්නේ කිතුණු අයට ඒ විතරක් නෙමෙයි මේ කිතුණු පණිවිඩය වන සැබෑ වූ පණිවිඩය වන. ඒ කියන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අපිට දුන්නා වූ සැබෑ වූ වචනය තුළ ගමන යන ජර්නි එකක් යන නැත්නම් ඒ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ස්වරූපයට හැරෙන ඒ සුද්ධකම ඇතුව යන මේ ගමන අන්න ඒකට එකතු වෙච්ච අයට තමයි මම මේ කතා කරන්නේ. ඉතින් මම බගෑපත්ව ඉල්ලනවා ඔබ ඒ සුද්ධකම තුල රැඳෙන්න යේසුස් වහන්සේගේ ස්වභාවයට අපි පරිවර්තනය විය යුතුයි නැත්නම් එසේ කළ යුතුයි. යේසුස් වහන්සේ ස්වභාව ස්ථාපිත කර යන්නේ ඒකටයි කියන අදහස ඒ ගැන්වීම ඒ ඩොක්ට්‍රින් එක ඔබ තුල තියෙනවා නම් ඔබ ඉන්නේ හරි තැන. ඔබට අද දවසේ යම්කිසි දෙයක් දෙනවසේ කතා කරයි. එහෙම නැත්නම් සමහර විට ඔබට මේ කාරණා ටිකක් ගැඹුරු වැඩි තේරෙන්නේ නැහැ කියලා හිතයි. ශුද්ධාත්මයන් වහන්සේ තමයි අපිට උගන්වන්නේ. මම ගුරුවරයෙක් නෙමෙයි. ඒ කියන්නේ මේ යේසුස් වහන්සේම කිව්වා නුඹලාට සිටින්නේ එකම ගුරුවරයෙක් පමණයි කියලා. ඒ ක්‍රිස්තුස් වහන්සේ. අපිට ඉන්න එකම ගුරුවරයා ක්‍රිස්තුස් වහන්සේ. ඒ නිසා ක්‍රිස්තුස් වහන්සේගෙන් අරගෙන ශුද්ධාත්මයන් වහන්සේ අපිට කතා කරන දේ අපි ප්‍රකාශ කරනවා. ඒකයි කරන්නේ. ඉගැන්වීමේ සේවය කියලා කියන්නේ ඒකයි. ඉගැන්වීමේ සේවය එපිස 4 කතා කරන ඒ ඉගැන්වීමේ සේවය තුල කරන්නේ යේසුස් වහන්සේ උගන්වපු දේවල් අනිත්යට උගන්වනවා. මොකද යේසුස් වහන්සේ මතේ පොතේ 28 ගෝලයන්ට කිව්වේ ඒකයි. මා නුඹලාට ඉගැන්වූ සියල්ල පවත්වන්නට ඔවුන්ට උගන්වන්න. එතකොට අපි උගන්වනවා කිව්වම අපේ මූලාශ්‍රය සැපීම සප්ලයි එක එන්නේ ශුද්ධාත්මයන් වහන්සේගෙන්. අපේ දේවල් අපි නිර්මාණය කරලා කතා කරනවා නෙවෙයි. මොකද ශුද්ධාත්මයන් වහන්සේ පවා එහෙම කරන්නේ නැහැ. මොකද යේසුස් වහන්සේ කියනවා ඒ ආත්මයන් වහන්සේ සත්‍යතාවයේ ආත්මයන් වහන්සේ ආකල උන්වහන්සේ නුඹලාව සිරු සත්‍ය කරා රැගෙන යනවා. ඒ වගේම උන්වහන්සේගෙන් උපදවා කතා නොකොට මගෙන් රැගෙන නුඹලාට උගන්වනවා කියලා කිව්වා. එතකොට යේසුස් වහන්සේගෙන් අරගෙන තමයි ශුද්ධාත්මයන් වහන්සේ උගන්වන්නේ. එතකොට ශුද්ධාත්මයන් වහන්සේත් යේසුස් වහන්සේගෙන් අරගෙන නම් උගන්වන්නේ අපිට උපදවා කතා කරන්න බෑ. ඒක නිසා අපි යාකෝබ්ම කියනවා නුඹලා වැඩි දිනෙක ගුරුවරු වෙන්න උත්සාහ කරන්න එපා. ඒ කියන්නේ ඉගැන්වීමේ සේවය ගැන එච්චර ආස වෙන්න එපා. මොකද හේතුව වෙන අයට වඩා උගන්වන අය ගැන විනිශ්චය දරුණුයි කියලා. මොකද උගන්වන දේ තිබ්බේ නැත්නම් ඒ කෙනා තුළ විනිශ්චය දරුණුයි. මම නෙමෙයි කියන්නේ යාකෝබ. ඉතින් ඒක නිසා ඉගැන්වීමේ සේවය කියලා කිව්වහම අදහස් කරන්නේ තමන්ගෙන් උපදවාගෙන තමන්ගේ බුද්ධි මට්ටමින් තේරුම් අරගෙන තමන් දේවල් කරන දේ නෙමෙයි. ශුද්ධාත්මයන් වහන්සේ මොනවද අපිට උගන්වන්නේ? ඒක උගන්වන්නේ. ඒක හරි සරලයි. හරි. හැබැයි සමහර කාරණා ඒ ශුද්ධාත්මයන් වහන්සේ අපිට කතා කරලා අපි ඕගලන්ට ඒ ශුද්ධාත්මයන් වහන්සේ කියපු දේ කියනකොට ඔබට තේරුම් කර දෙන්නේත් ඒ ශුද්ධාත්මයන් වහන්සේමයි. මොකද ඔබ තුල වාසය කරන ජීවත් වෙන ඔබගේ ආත්මයත් එක්ක ඒකත්වයකට එන්න ක්‍රියා කරන ඒ ශුද්ධාත්මයන් වහන්සේ තමයි ඒ ආලේපය තමයි ඔබට උගන්වන්නේ. එතකොට මට උගන්වන්න බෑ. මම කරන්නේ යේසුස් වහන්සේ ශුද්ධාත්මයන් වහන්සේට කිව්වේ ශුද්ධාත්මයන් වහන්සේ අරගෙන අපිට නිදරව් කරාම අපි ඒ කාරණා ඔබට ප්‍රකාශ කරනවා. ශුද්ධාත්මයන් වහන්සේ ඔයා තුල ඉඳගෙන ඔයාට උගන්වනවා. ඒක තමයි ක්‍රියාවලිය. ඉතින් මම මේ ක්‍රියාවලිය පැහැදිලි කරේ සමහර විට මේ කාරණාවල් ඔබ අලුතෙන් බලන කෙනෙක් නම් ඔබට අහම්බෙක හම්බුණා නම් සමහර විට වැටහෙන්නේ නැති වෙන්න ඉඩ තියෙනවා. ඒකයි මම එහෙම කිව්වේ. මොකද මේක බුද්ධියෙන් බුද්ධියට කතා කිරීමක් නෙමෙයි. අපි මේක ආත්මයන් වහන්සේ තුලින් කතා කිරීමක්. හොඳයි. මම හිතනවා එහෙනම් අද අපි වචනයට යන් දෙවියන් වහන්සේ අද මොකද්ද අපිට කතා කරන්නේ? මට මොකද්ද කතා කරේ? මම ඒක ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්නවා. යාකෝබ් පොතේ 4 සමාන යාකෝබ් 5 සමාන යාකෝබ් 5 8 මේකේ කතා කරලා කියනවා යාකෝබ්
උපදෙසක් දෙනවා යේසුස් වහන්සේගේ ඊම ගැන බලාපොරොත්තුෙන් ඉන්න අයට. මෙන්න මේකයි කියන්නේ නුඹලත් ඉවසිල්ලෙන් සිටින්න. You also be patient. ඉවසිල්ලෙන් සිටින්න. ස්වාමින් වහන්සේගේ ඊම ළඟව තිබෙන බැවින් නුඹලාගේ සිත් ස්ථිර කරගන්න. නුඹලා ඉවසිල්ලෙන් සිටින්න. ස්වාමින් වහන්සේගේ ඊම, ඒ කියන්නේ යේසුස් වහන්සේගේ දෙවනි ඊම ළඟව තිබෙන බැවින්. දැන් බලන්න යාකෝබ් කියන්නේ යේසුස් වහන්සේගේ සහෝදරයා. දැන් මේ යාකෝබ් කතා කරලා කියනවා යේසුස් වහන්සේගේ ඊම ලඟ වෙලා තියෙනවා. මොකද ඒගොල්ලෝ විශ්වාස කරා යේසුස් වහන්සේ ඒ කාලේ එයි කියලා. නමුත් අපි අවුරුදු 2000ක් ගිහිල්ලා ඉන්නවා. හැබැයි දැන් එදාට වඩා ගොඩාක් ලඟ වෙලා ඉන්නවා. මොකද ඊට පස්සේ ශුද්ධාත්මයන් වහන්සේ විසින් සභාවට එළිදරව් කරපු දේවල් ගොඩාක් තියෙනවා. අන්න ඒ කාරණා දැන් අපේ ඇස් ඉදිරියේ ඉටු වෙමින් තියෙනවා. ඒතර ඒ කාරණාවල් එක්ක අපි දන්නවා දැන් යාකෝබ් මේ කිව්වා හා සමානව යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ඊම ළඟව තිබෙනවා. ඒ නිසා අපිට සභාවට යේසුස් වහන්සේගේ සෙනගට යාකෝබ් කතා කරලා කියනවා මෙන්න මෙහෙම. නුඹලාගේ සිත් ස්ථිර කරගන්න. Establish your hearts. දැන් මේ establish your hearts කියන වචනේ නැත්නම් ස්ථිර කරගන්න කියන වචනේ ග්‍රීක අර්ථය තමයි යම්කිසි දෙයක් වැනෙන්නේ නැතුව ස්ථිර කර ගැනීම. සෙලවෙන්නේ නැතුව තියෙන එක. හරි. ඒක යම්කිසි දෙයක් පොළවේ අපි මොකක් හරි හිටව කියලා කණුවක් හරි මොකක් හරි එකක්. අන්න ඒක වැනෙන්නේ නැතුව සෙලවෙන්නේ නැතුව ස්ථිරව තියෙන එක. ඒතර අපි ගලක් මත අපි ගොඩනගනවා නම් ඒ ගල මත අපි නිකන් උඩින් ඉඳලා හරියන්නේ නැහැ. ඒක ඇතුළට කිඳා බැහැලා ඒක තුල ස්ථිර වෙන්න අවශ්‍යයි. මොකද අපි යම්කිසි අපි හිතමු කණුවක් කියලා ලී කණුවක් කියලා ලී කණුවක් හරි යම්කිසි තැනක ස්ථිර වෙන්න නම් කණුව කෙලින් හිටවලා ඒක වැනෙන්නේ නැතුව තියෙන්න නම් මොකද වෙන්න ඕනේ? ඒක පොඩ්ඩක් පොළොවට හරන්න ඕනේ. ගලක් නම් කළු ගලක් නම් ඒක ටිකක් හරන්න ඕනේ. ඒක හරලා ඒ කණුව දැම්මහම තමයි ඒක ස්ථිරව තියෙන්නේ යන්නේ. වැනෙන්නේ නැහැ. හරි. අන්න ඒ වගේ අදහසක් මේ කියන්නේ. හරි. හැබැයි පටන් ගන්නෙදී නැත්තම් ඒ වර්ස් එක මුලදී කියනවා ඉවසිල්ලෙන් සිටින්න. ඉවසන්න. ස්වාමින් වහන්සේගේ ඊම ළඟව තිබෙනවා. ඒ නිසා සිත් හදවත heart එක හදවත ස්ථිර කරගන්න. මොකද හදවත කියන එක වැදගත් වෙනවා. මොකද හදවතේ තමයි ආකල්ප ඇති වෙන්නේ. අර සිතුවිලි කියලා කියන්නේ. සිතුවිලි මනස ඇතුලේ සිතුවිලි නේ මම මේ කතා කරන්නේ. හදවතේ ඇති වෙන දේවල්. සිතේ අපි සිංහල භාෂාවෙන් සිත කියලා කියනවා. heart එක. මේ හදවතේ ඇති වෙන ආකල්ප තමයි අපිව එක්ක ස්ථිර කරන්නේ. එහෙම නැත්නම් වැනෙන තත්ත්වයට ගේන්නේ. හරි. ඒතර යාකෝබ අපිට කියනවා නුඹලාගේ හදවත් ස්ථිර කරගන්න. මොකද යේසුස් වහන්සේගේ ඊම ළඟව තිබෙනවා. ඒකෙන් මම අදහස් කරනවා මෙන්න මෙහෙම දෙයක්. යාකෝබ් මේක නොකිය කියන්නේ මොකක්ද දන්නවද? ස්වාමින් වහන්සේගේ ඊම ළඟයි නුඹලා වැනෙන සිත් ඇතුව හිටියොත්, දෙබිඩි සිත් ඇතුව හිටියොත්, දෙසිත් ඇති හැ හිටියොත්. අන්න එහෙම වුණොත් ලොකු ප්‍රශ්නයක් වෙනවා. හරි. ඒකෙන් අදහස් කරන්නේ යේසුස් වහන්සේකට ප්‍රසන්න වෙන්නේ නැහැ කියන එකයි. හරි. ඒතකොට යේසුස් වහන්සේ ප්‍රසන්න වෙන්නේ ස්ථිර සිතක් තියෙන අයට. ස්ථිර ආත්මයක්. ස්ථිර ආත්මයක්. හරි. මොකද්ද මේ ස්ථිර ආත්මය කියලා කියන්නේ? මොකක්ද මේ? අපි දන්නවා වැනෙන්නේ නැහැ, සෙලවෙන්නේ නැහැ. මොකක් ගැන සෙලවෙන්නේ නැද්ද? මම යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගැන තියෙන උන්වහන්සේ කෙරෙහි තියෙන ඇදහිල්ල. එතකොට අපි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අදහන්නේ මොකටද? මොකක්ද අපේ අරමුණ? අපේ ආකල්පය මොකක්ද? මම කිව්වේ හදවත හරි වැදගත් කියලා. හදවතෙන් ස්ථිර වෙන්න නම් අපි දැනගන්න ඕනේ අපි හදවතේ ආකල්පය මොකක්ද? යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගැන තියෙන ඇදහිල්ල නැත්නම් උන්වහන්සේ කෙරෙහි ඇති ඇදහිල්ල ඇති කරගන්න. මගේ අරමුණ, මගේ ආකල්ප, සිතේ අරමුණු ආකල්ප වැදගත් වෙනවා. අපි
මම මේක පොඩ්ඩක් ගැඹුරු වෙයි ඔයගලන්ට නොතේරෙයි කියලා මම උත්සාහ කරන්න සරල විදිහට කරනවා. මේක ගැඹුරු කියන වචන මම පාවිච්චි කරන්න කැමති නෑ. හැබැයි ටිකක් අපි හාරනවා. මොකද ස්ථිර වෙන්න නම් හාරන්න ඕනේනේ. හරි? බයිබලයේ අපිට කියනවා ක්‍රිස්තුස් වහන්සේ කියන පර්වතය මත අපි හදලා තිනවා කියලා. දැන් මම සුළු දෙයක් කියන්නම් අලුතෙන් කවුරුරි සම්බන්ධ වෙනවා නම් පේතෘස් නෙමෙයි පර්වතය. පේතෘස්ට කිව්වේ පෙට්‍රොස් කියලා. ඒ කියන්නේ ගල් කෑල්ල. පර්වතය නෙමෙයි. පර්වතය කිව්වේ යේසුස් වහන්සේට. මේ පෙට්‍රා එක මත. එතකොට යේසුස් වහන්සේ තමයි පර්වතය. ඒතර යේසුස් වහන්සේ කිව්වා පර්වතය මත ගොඩනගන කෙනාගේ ගෙදර සෙලවෙන්නේ නැහැ කියලා. මම මේ කතාව කියන්න හේතුවක් තියෙනවා. ඉදිරියේදී ලොකු අස්වැන්නක් එනවා. අපි ඒ ගැන කතා කරා. මේ පසුගිය දවස් කීපය පුරාවටම අපි කතා කරේ ඒ අස්වැන්න ගැන. මහා අස්වැන්නක් තියෙනවා. ඒ ගැන කිසිම සැකයක් නැහැ. හැබැයි ඒ වගේම යක්ෂ නිකන් ඉන්නෙත් නැහැ. හරි? යක්ෂයා මුල් සභාවට ඒ අස්වැන්න ගේන වෙලාවේ ක්‍රියා කරා වගේම යක්ෂයා මේ අවස්ථාවෙත් ඒ දේ කරන්න සැලසුම් කරලා තිනවා. ඌ නිකන් ඉන්නේ නැහැ. හැබැයි අවසානයේදී මොකද වුනේ යක්ෂයාට මුල් අවස්ථාවේ? මම දන්නේ යක්ෂයාත් මේක අහගෙන ඉන්නවද කියලා. අහගෙන ඉන්නව නම් හොඳයි. අදහස් කරන්නේ යක්ෂයා උත්සාහ කරා මුල් සභාවේ ක්‍රියාව නවත්තලා දාන්න. විවිධාකාර තාඩන පීඩන මරණ තර්ජන විතරනේ මැරුවා. හැබැයි අවසානයේදී මොකද්ද වුනේ? ඒ නවත්තන්න හදපු දේ වයිල්ඩ් ෆයර් නැත්නම් මහා ලැබුගින්නක් වගේ ව්‍යාප්ත වෙන්න ගත්තා. අවසානයේ මුළු ලෝකය කන පිට පෙරලන තරමට මේ ව්‍යාප්ත වුණා. ඇයි ඒ? පහර ගහපු නිසා. හරි? යක්ෂයා කොච්චර ගැහුවත්, යක්ෂයා කොච්චර පීඩා ගෙනාවත් දෙවියන් වහන්සේගේ ක්‍රියාව නවතින්නේ නැහැ. මොකද දෙවියන් වහන්සේ දෙවියන් වහන්සේ. ඒතර කවුරු හරි කෙනෙක් දෙවියන් වහන්සේගේ සැලැස්මට විරුද්ධව නැගී සිටිනවා නම් ඒ කෙනාට පිළිතුරු දෙන්නේත් මේ දෙවියන් වහන්සේමයි. ඉතින් ඒක එක අතකින් හොඳයි. මොකද ඒ අය දැනගන්න යනවා දෙවියන් වහන්සේ කියන්නේ කවුද කියලා. අපි දන්නවනේ සාවුල් කියන පුද්ගලයාට මොකද වුනේ කියලා. සභාවට පීඩා කරන්න ඇවිල්ලා සභාව සුණු විසුණු කරා. ඒකේ තියෙනවා සභාව නාස්ති කරා කියලා තියෙනවා. හරි, මිනිස්සු නැදන් ගිහලා හිරගෙවල් දැම්මා, ගැහුවා, මැරුවා, ගොඩක් දේවල් කරා. හරි, බලහත්කාරකම් කරා, පීඩන කරා, වද දුන්නා. හැබැයි අවසානයේ මොකද වුනේ? එහෙම කරපු මිනිස්සයා දැනගත්ත දෙවියන් වහන්සේ කවුද කියලා. අදට එයා පීඩා කරලා නවත්තන්න හදපු දෙයම එයා දේශනා කරා. ඒ දේශනා කරපු නිසා මෙයාට මැරෙන්න සිද්ධ වුණා. දෙවියන් වහන්සේ එහෙමයි. එනිසා මම කැමති විරුද්ධ වෙන අයට. මමත් එක කාලයක් එහෙම විරුද්ධ වෙච්ච නිසා. මම කැමතියි. ඇයි දන්නවද? ඒ කෙනා වැඩි කාලයක් ඉස්සෙල්ලා මේ දෙවියන් වහන්සේව හඳුනා ගන්න යනවා. ඒක නිසා. හොඳයි. හැබැයි මම කියන්නේ පීඩාවක් නැත්නම් යක්ෂයා උත්සාහ කරන මේ දේවල් කරන්නේ. ඒක නිසා අපි කියන්නේ දෙවියන් වහන්සේ අපිට කතා කරලා කියන්නේ ඉවසිල්ලෙන් සිටින්න. ඉවසිල්ලෙන් සිටින්න. මොකද යේසුස් වහන්සේගේ ඊම ලංව තිබෙනවා. ඒ නිසා සිත ස්ථිර කරගන්න. ස්ථිර කරගන්න. වැනෙන්න එපා. මොකද වැනෙන සිත් තියාගෙන හිටියොත් ඒ කුණාටුව නැත්නම් ඒ පීඩාව නැත්නම් ඒ ප්‍රශ්න එන වෙලාවේදී ඔබ වැනෙන්න යනවා. එහෙම වුණොත් දෙවියන් වහන්සේගේ සැලැස්ම අතුල ඉෂ්ට වෙන්නේ නැහැ. හරි. ස්ථිර වෙන්න. ස්ථිර වෙන්න. මොකක් ගැනද මේ ස්ථිර වෙන්න කියලා කියන්නේ? කොහොමද ස්ථිර වුනේ? අපිට මොනවද තියෙන ආදර්ශ? අපිට කොහොමද මේක වටහා ගන්නේ මොන විදිහටද කරන්න කියලා. ඒක නිසා මම වැඩි දුර යන්නේ නැහැ. පිටු දෙක තුනක් විතර ආපස්සට පෙරලනවා. හේබ්‍රු පොතේ 11 වෙනි පරිච්ඡේදයේ අපි දකිනවා ඇදහිල්ල ගැන කතා කරනවා. මොකද මම ඔබට කියන්න කැමතියි මෙන්න මෙහෙම දෙයක්. අපිට ස්ථිර වෙන්න නම් අපේ හදවත දෙවියන් වහන්සේගේ සැලැස්මට අනුකූල වෙන්න ඕනේ. අනුගත වෙන්න ඕනේ. එතකොට අපි හදවතින් තමයි විශ්වාස කරන්නේ. අදහන්නේ. මනසින් බුද්ධියෙන් නෙමෙයි. මම හීබ්‍රු පොතට යන්න කලින් මම එක දෙයක් කතා කරන්නම්. යේසුස් වහන්සේම කියපු දේ. මම හිතනවා මම එතනට ගිහිල්ලා මෙතනට එමු. හරි, සමා වෙන්න. මතෙව් පොතේ මතෙව් 12:34 හරි
34 මේක කතා කරලා කියනවා යමක්. අපි කියමු 34 සහ 35 අපි දාමු 34 මතෙව් 12:34 මතෙව් 12:34 යේසුස් වහන්සේ කතා කරලා කියන ඇත්තට මේ කතාව කතා කරන්නේ මේ ප්‍රකාශය කරන්නේ පරිසිවරුන්ට යේසුස් වහන්සේ. හරි? කතා කරලා කියනවා පොළොන් වංශය. නපුරුව සිටින නුඹලා යහපත් දේ කෙසේ කියවුද? මක් නිසාද සිතේ පූර්ණ කමින් මුඛේ කතා කරයි. කියන්නේ හදවතේ පූර්ණත්වයෙන් මුඛේ කතා කරයි. දැක්කද? හදවතේ පූර්ණත්වයෙන් මුඛේ කතා කරයි. ඔයගේ හදවතේ මොනවද තියෙන්නේ? ඒ නිසා තමයි අර හදවත ස්ථිර කරගන්න කිව්වේ. Establish your hearts. සිත ස්ථිර කරගන්න. ඒත් මොකද සිතේ පූර්ණ කමින් සිතේ මොනවද පිරීලා තියෙන්නේ? අන්න ඒ පිරීලා තියෙන දේෙන් තමයි අපි ප්‍රකාශන නිකුත් කරන්නේ. අපි කතා කරන්නේ. අපි සමහර විට රඟපාන්න පුළුවන් මේ පරිසිවරු වගේ රඟපාන්න පුළුවන්. මේ පරිසිවරු මොකද නේද කරේ? සෙනග ඉස්සරහට ඇවිල්ලා ඒගොල්ලෝ මවාගත්ත සුද්ධකමක් ඇතුව, මවාගත්ත ඇදහිල්ලක් ඇතුව මිනිස්සුන්ට ඒගොල්ලෝ හරිය ඇදහිලිමත් යහපත් අය කියලා පෙන්වන පිණිස මවාගත්ත විදිහට ශාන්ත දාන්ත විදිහට කතා කරා මිනිස්සුන්ට හිත ඇදෙන විදිහට. ඒක රැවටීම. නමුත් යේසුස් වහන්සේ කතා කරලා කියනවා පොළොන් වංශය නපුරුව සිටින නුඹලා කොහොමද යහපත නපුරු වෙන්නේ මොකේද? හදවතේ නපුරුයි. හදවතේ නපුරුයි. මිනිසයා හදවතේ නපුරුයි. මන් නෙමෙයි කියන්නේ. දෙවියන් වහන්සේ. ඒක දෙවියන් වහන්සේ ඉස්සල්ලාම කිව්වා උප්පත්ති පොතේ. උත්පත්ති පොතේ 6 වෙනි පරිච්ඡේදයේ අපි පොඩ්ඩක් මම පොඩ්ඩක් ට්‍රැක් එක පොඩ්ඩක් වෙනස් කරන්න. ඒ කියන්නේ මට පොඩ්ඩක් එහාට ගිහිල්ලා එමු. හරි? උප්පත්ති පොතේ 6 වෙනි පරිච්ඡේදයේ නෝවට කතා කරන කාලේ දෙවියන් වහන්සේ කතා කරලා කියනවා ඒ ජල ගැල්මට දෙවියන් වහන්සේ සූදානම් වෙන වෙලාවේ නැත්තම් නෝවට කතා කරන වෙලාවේ නෝවට කතා කරලා කියනවා මේ කතා කරලා කියන්නේ මෙන්න මේකයි. දෙවියන් වහන්සේ දැක්කා මිනිස්සයා මොකද්ද කරේ කියලා. උප්පත්ති පොතේ 6:5 අපි කියවන්නේ. එතකොට දෙවියන් වහන්සේ කතා කරලා කියනවා නෝවට නෝවා මේ මිනිස්යන්ගේ දුෂ්ටකම ගැන. ඒ කාලේ මිනිස්යන්ගේ දුෂ්ටකම මොකද්ද? අර අපි දන්නවා කතාව මොකද්ද? දෙවියන් වහන්සේගේ දරුවන් නැත්නම් පුත්‍රයන් මිනිස් දූවරුන් එක එකතු වෙලා හදපු නෙෆිලිම් කියන වාක්‍යය. හොඳයි. ඒ ගැන මම විස්තර කරන්නේ නැහැ. නමුත් මම කතා කරන්නේ දෙවියන් වහන්සේගේ වචන මේ. උන්වහන්සේ කතා කරලා කියනවා මිනිස්යාගේ දුෂ්ටකම පොළොවේහි මහත් බවද මිනිස්යාගේ සිතේ කල්පනා ආකල්ප ඉන්ටෙන්ට් අදහස අරමුණු ආකල්ප මේ ඔක්කොම අයිති. ඔහුගේ හදවතේ කල්පනා සහ ආකල්ප කවර අරමුණත් නිරන්තරයෙන්ම නපුරුව තිබෙන බවද ස්වාමින් වහන්සේ දුටුසේක. දැන් උන්වහන්සේ දැක්කා. හරි? intent of the heart. ඒ කියන්නේ මනුෂ්‍යයාගේ සිතේ හදවතේ තියෙන අරමුණ ආකල්ප ඒ අදහස් දුෂ්ටයි. දෙනසේක දැක්කා. එතන විතරක් නෙමෙයි. යාකෝබ් පොතේ කතා කරලා කියනවා. යාකෝබ් නෙමෙයි සමාවෙන්න. ජෙරමියා පොතේ. ජෙරමියා පොතේ 17 වෙනි පරිච්ඡේදය. ජෙරමියා 17 සමාවෙන්න. ජෙරමියා 17 9 වෙනි පදය. ජෙරමියා 17:9. මේ දෙවනස කතා කරලා කියනවා. හරි? කියනවා මිනිස්යාගේ සිත ගැන. හරි? දෙවනස දැන් සියල්ලට වඩා හදවත සිත හાર્ට් එක රැවටිලිකාරව තිබේ. ඒක දුෂ්ටවම තිබේ. ඒක කාට දැනගන්න පුළුවන්ද? එකෙන් අදහස් කරන්නේ මොකක්ද දන්නවද? අපේ සිත අපේ හදවත රැවටිලිකාරයි. කවද රවට්ටන්නේ? මාව ඉස්සලා රවට්ටනවා. හදවත මට පෙන්නනවා මම හොඳ කෙනෙක් බව. මගේ ආකල්ප මේ යහපත් බව. මට යහපත්. මොකද හෘද සාක්ෂිය තියෙනවනේ. ඒ නිසා හෘද සාක්ෂියට අපි එකගව ජීවත් වෙනවා නම් අපිට සිදු වෙන්නේ මේක රැවටිලි වලට අහු වෙනවා. මොකද හදවත රැවටිලිකාරයි. හෘද සාක්ෂියට අනුව එකගව අපි ජීවත් වෙන්න උත්සාහ කළොත් දෙවියන් වහන්සේගේ වචනයට අනුව නොව
හෘද සාක්ෂියට අනුව අපි ජීවත් වෙන්න හිතුවොත් අපි රැවටීමට අහු වෙනවා. මොකද හදවත අපිව රවට්ටනවා. ඒක නිතරම දුෂ්ටව තියනවා කියලා දෙවියන් වහන්සේ කියනවා. ඒ වගේම කාටද පුළුවන් ඒක අවබෝධ කරගන්න, දැනගන්න. මිනිස්යාට මට මගේ හදවත තේරුම් ගන්න බෑ. මොකද මගේ හදවත රැවටිලිකාරයි. දෙවියන් වහන්සේ කතා කරලා කියන්නේ ඒකයි. ඒ නිසා හදවතෙන් ස්ථිර වෙන්න නම් අපි හදවතට එකඟව වැඩ කරලා හරියන්නේ නැහැ. ආත්මයන්න් වහන්සේට එකඟව වැඩ කරන්න ඕනේ. වචනෙට එකඟව වැඩ කරන්න ඕනේ. හදවතට එකඟව නෙමෙයි. හරි. මොකද සිත රැවටිලිකාරය. හදවත රැවටිලිකාරය. Heart is deceitful above all things. ඒක දුෂ්ටවම තියෙනවා. right. මේක නිසා අපි ඉවසන්න නම් මේ හදවතේ පූර්ණත්වය යේසුස් වහන්සේ කියපු බුදුන් වහන්සේ කතා කරලා කියනවා හදවතේ පූර්ණත්වයෙන් මුඛය කතා කරයි කියලා. එතකොට දුෂ්ට හදවතක් දුෂ්ට වූ නැත්නම් අපි හිතමු අපි නැචරල් නැත්නම් සාමාන්‍ය මිනිස්සෙගේ හදවතක් ලෝකාකාර ස්වභාවය. අන්න එහෙම කෙනාගේ සමාන මේ හදවත දුෂ්ටව තිබෙන නිසා එයාගෙන් පිට වෙන්නේ දුෂ්ටකම, නපුරුකම. ඒකයි යේසුස් වහන්සේ කතා කරලා කියන්නේ නුඹලා නපුරුව සිටියේදී කොහොමද නුඹලා යහපත් දේ කතා කරන්නේ? හදවතේ පූර්ණත්වයෙන් නුඹලා කතා කරනවා. හරි? ඊට පස්සේ උන්වහන්සේ කතා කරලා අපි ආපහු යමු මතෙව් 12:34 අපි කිව්වා 35 සමාන 35 කතා කරලා කියනවා යහපත් මිනිසයා තමාගේ යහපත් සම්පතින් ට්‍රෙෂර් එකෙන් යහපත් දේ පිටතට ගෙන. මොකද ට්‍රෙෂර් කියලා කියන්නේ වස්තුව, සම්පත. කොහෙද තියෙන්නේ? හදවතේ. තමාගේ යහපත් හදවත නැත්නම් යහපත් සම්පත තුලින් යහපත් දේ පිටතට ගේනවා. නපුරු මිනිසයා තමාගේ නපුරු සම්පතෙන් නපුරු දේ පිටතට ගේනවා. හැබැයි නපුරු දේ පිටතට ගේන කෙනා දන්නේ නැහැ එයා කරන්නේ නපුරක් කියලා. මොකද එයා හෘද සාක්ෂියට එකඟව ජීවත් වෙනවා මිසක් එයා දෙවියන් වහන්සේගේ වචනයට අනුකූලව ජීවත් වෙන්න යන්නේ නැහැ. එයා ආත්මයන් වහන්සේට එකඟව නෙමෙයි හදවතට එකඟව ක්‍රියා කරන්න යනවා. ඒ නිසා එයා හිතනවා එයා හරි දේ කරනවා කියලා. නමුත් දෙවියන් වහන්සේ ඉදිරියේ ඒක දුෂ්ටව තිබෙනවා. ඒකයි කිව්වේ හදවත රැවටිලිකාරයි, දුෂ්ටවම තිබේ. දැන් මේක තමයි අපේ හදවතේ ස්වභාවය. මේ හදවත ස්ථිර කරගන්නේ කොහොමද? දෙවියන් වහන්සේගේ ඇදහිල්ල තුල. විශේෂයෙන්ම පීඩාවක් අපිට සෙලවීමක් එන වෙලාවක. මොකද මම දුෂ්ට සිතක් තියාගෙන ඉන්න කෙනෙක් හැටියට ඒ දෙවියන් වහන්සේගේ දේ උදෙසා මම ඉදිරිපත් වෙන්න යන්නේ නැහැ. මම ඒකට ඩබල් මයින්ඩ් නැත්තම් දෙසිත් ඇත්ති ක්‍රමයක් හොයාගෙන මම ඒක ෂේප් කරගෙන යන්න උත්සාහ කරනවා. දැන් අපි හේබ්‍රු පොතට හේබ්‍රු පොතේ අපි කතා කරලා කියනවා මෙන්න අතීතයේ කොහොමද සෙනග දෙවියන් වහන්සේගේ ප්‍රොපේතවරු කොහොමද ස්ථිරව සිටියේ කියලා. ඇදහිල්ල තුල ස්ථිරව හිටිය, හදවතේ ස්ථිරව හිටියේ කොහොමද කියලා. හේබ්‍රු 11 අපි කියවමු හේබ්‍රු 11:33 හරි 33 ඉඳලා කියමු. හේබ්‍රු 11:33 ඉඳලා අපි කියමු. මොකද එතන ඉඳලා කතා කරන මේ ඇදහිල්ල ගැන, මේ හේබ්‍රු 11 කියන පරිච්ඡේදයේ ඇදහිල්ල ගැන කතා කරන පරිච්ඡේදයක්. දැන් මම කතා කරන්නම් කොහොමද මම ඔයාලට පෙන්නන්නේ කාරණේ තමයි හදවත ස්ථිර කරගන්න මොකක්ද අපිට වෙන්න ඕනේ. හදවත ස්ථිර කරගන්න නැත්නම් හදවත අපි දෙවියන් වහන්සේගේ යේසුස් වහන්සේගේ ඊමට ස්ථිර කරගෙන සිටින්න නම් අපිට ඇදහිල්ල අවශ්‍යයි. නොසෙල් වෙන ඇදහිල්ලක් අවශ්‍යයි. නොසෙල් වෙන ඇදහිල්ල තමයි නොසෙල් වෙන හදවතක් ඇති කරන්නේ. හරි. එතන මොකද කරන්නේ? හීබ්‍රු 11:33 කතා කරලා කියනවා මෙන්න මෙහෙම. ඔව්හු ඇදහිල්ලෙන් රාජ්‍යයන් යටත් කළෝය. ධර්මිෂ්ඨකම් කළෝය. පොරොන්දු ලබාගත්තෝය. සිංහයන්ගේ මුඛ පියවෝය. මේ මොකේද? ඇදහිල්ලෙන්. ඊළඟ පදේ. ඊට පස්සේ කියනවා
ගින්නේ උෂ්ණය නිව්වෝය. කඩු මුවහතින් ගැලවුණෝය. දුර්වලව සිටි නමුත් ශක්තිමත් කරනු ලැබුවෝය. යුද්ධයෙහි බල සම්පන්න වූවෝය. අන්‍ය සේනාවන් පන්නා දැමුවෝය. දැන් බලන්න මේ ජයග්‍රහණ. ඇදහිල්ලෙන් ලබාගත්ත ස්වභාවික ජයග්‍රහණ ගැන. දැන් ඕක හරි අපි ආසයි කියවන්න. මොකද මේකේ කියනවා බලන්න මේ අය ගින්න නිවා දැම්ම, කඩුවෙන් ගැලවුණා, දුර්වලව සිටින කෙනා ශක්තිමත් වුණා, යුද්ධයේහි බල සම්පන්න වුණා. ඇදහිල්ල තුල ස්ථිර වෙලා හිටපු අය නැත්තම් මේ අය මොකද කරේ? රාජ්‍යයන් පරාද කළා, ධර්මිෂ්ඨකම ඇති කරගත්තා, ඒ තුලින් පොරොන්දු උරුම කරගත්තා. මේවා කියවන්න හරි ආසයි අපි. හැබැයි ওই ටික විතරක් නෙමෙයි ඇදහිල්ල නිසා සිද්ධ වුණේ. බලමු අපි ඊළඟ පදේ ඉඳලා 35. ඊළඟ පදේ දැන් කියනවා ස්ත්‍රීහු නැවත නැගිටීමක් Tamanගේ මලුණු ලැබුවෝය. වෙන අය වඩා උතුම් නැවත නැගිටීමක් ලබන පිණිස මිදීම පිළි නොගෙන වද කරනු ලැබුවෝය. දැන් මේ කණ්ඩායමක් මෙහෙම ජයග්‍රහණය අත්පත් කර ගද්දී ඇදහිල්ල කරන කොටගෙනම තවත් කට්ටියක් වඩා උතුම් නැවත නැගිටීමකට, රෙසරෙක්ෂන් එකකට. ඒ කියන්නේ මේ පොළවේ තියෙන දෙයට වඩා, රෙස්ටොරේෂන් එකට වඩා උතුම් නැවත නැගිටීමක් තියෙන ඒ දේ උදෙසා මොකද්ද කරේ? ඒගොල්ලෝ නිදහස්කම මිදීම පිළිගත්තේ නැහැ. ඒ නිසා ඒගොල්ලන්ව වද කරනු ලැබුවා. ඒගොල්ලන්ට වද දුන්නා. හැබැයි මේ හැම දෙයක්ම ඔවුන් ඉවසීමෙන් දරාගෙන සිටියා. මොනවද මේ යට කරපු වදදී? ඊළඟ පදේ. හරි. 36. ඒ අය සරදම් වලින්ද, පහර වලින්ද, එසේ බැඳුම් වලින්ද සිරගේ දමනු ලැබීමෙන්ද පරීක්ෂා කරනු ලැබුවෝය. මේ අය මොකද කරේ? සරදම් වලට ලක් වුණා. මිනිසුන්ගේ සරදම් වලට ලක් වෙනවා. පහර කෑම් වලට ලක් වෙනවා. බැඳීම් වලට බැඳීම් කියන්නේ බැඳුම් ගැට ගහලා ඇදගෙන යන ඒවා. ඒ වගේ මේ හිරගෙදර දාන ඒවා. අන්න ඒ සියල්ලෙන් පරීක්ෂා කරනු ලැබුවා කියලා කියනවා. හරි. ඒ විතරක් නෙමෙයි. ඊළඟ පදේ. ලිස්ට් එක ඉවර නැහැ තාම. ඔව්හු ගල් ගසනු ලැබුවා. ඒ කියන්නේ ඒ අයට ගල් ගහලා මැරුවා. ස්ටේපන් අපි දන්නවා ගල් ගහලා මැරුවා. කියතෙන් ඉරනු ලැබුවා. කියතෙන් ඉරනු ලැබුවා. පරීක්ෂා කරනු ලැබුවේ. කඩුවෙන් මරනු ලැබුවෝය. ඔහු අසරණකම්ද පීඩාද නපුරුකම්ද විඳිමින් බැටළුහම්ද එළුහම්ද ඇඳගෙන ඔබමව ගියෝය. right. මේ සමහර කට්ටියක්. දැන් එක කට්ටියක් ඇදහිල්ල කරන කොටගෙන ජයග්‍රහණය ලැබුවා. බයිබලයේ වගේම තවත් කණ්ඩායමක් ඇදහිල්ල කරන කොටගෙන. මොකක් ගැනද ඇදහිල්ල? මේ ස්වභාවික ලෝකයේ දේ නෙමෙයි. ඒගොල්ලන්ගේ ඇදහිල්ල ස්ථිරව තිබුණේ නැවත නැගිටීම ගැන, රෙසරෙක්ෂන් එක ගැන. වඩා යහපත් වූ නැවත නැගිටීමක් ගැන ඒගොල්ලෝ බලාපොරොත්තු වුණා විතරක් නෙමෙයි, ඒ නැවත නැගිටීම ගැන ස්ථිරව හිටියා. ඒක ගැන කිසිම සැකයක් ඒගොල්ලන්ට තිබුණේ නැහැ. ඒගොල්ලන් දැනගත්ත නිසා මිදීම ඒගොල්ලෝ ප්‍රතික්ෂේප කරා. මොකද ඒගොල්ලන්ට කිව්වා ඔබ මේ දේ කිව්වොත් ඔබව නිදහස් කරනවා. ඔබ මෙහෙම කරන එක නැවැත්තුවොත් ඔබව නිදහස් කරනවා. ඒගොල්ලෝ ඒක පිළිගත්තේ නැහැ. නිදහස් වෙලා ඉන්න එක පිළිගත්තේ නැහැ. මිදීම පිළිගත්තේ නැහැ. ඒ මොකද? ඒගොල්ලන්ට ස්ථිරයි ඒගොල්ලන්ගේ ඇදහිල්ල තුල ඊළඟ මරණයෙන් පස්සේ ඒගොල්ලන් ලබන්න යන ජයග්‍රහණය ගැන. ඒකට ගොඩාක් ඇදහිල්ල ඕනේ. ඒකට ගොඩාක් ඇදහිල්ල ඕනේ. මොකද සමහර වෙලාවට මේ ජයග්‍රහණයන්, මේ පොළවේ ජයග්‍රහණයන්, මේ ලෝකාකාර වූ ජයග්‍රහණයන් ගැන අදා ගන්න ටිකක් ලේසි. යන්නේ එහෙම දේවල් කරා. හැබැයි ගොඩක් වෙලාවට ඒක සිද්ධ වුණේ පරණ ගිවිසුමේ. අපි දකිනවා ගිඩියන්, අපි දකිනවා දාවිද්, අපි දකිනවා ගොඩාක් අය තුලින් දෙවියන් වහන්සේ මහත් දේ කළා. සතුරන් පළවා හැරියා. ජයග්‍රහණ ලබා දුන්නා ඊශ්‍රායල් මැසෙනකට. දැන් අලුත් කිවිසුමට එනකොට මොකද වෙන්නේ?
අලුත් ගිවිසුමේ අපිට තියෙනවා ඊට වඩා බලාපොරොත්තුවක්. ඒ බලාපොරොත්තුව ස්ථිර කරගන්න අවශ්‍යයි අපේ සිත් තුළ. ඒක කරන්න අපිට ඇදහිල්ල ඕනේ. ඒකයි මම කිව්වේ හදවත ස්ථිර කරගන්නවා කියන්නේ වැනෙන්නේ නැතුව ඇදහිල්ල ස්ථිර වෙන්න ඕනේ. අපිට ඇදහිල්ලෙන් තමයි අපි ස්ථිර වෙන්නේ. ඒතර ඇදහිල්ල තුල තමයි අපි ස්ථිර වෙන්නේ. ඒ කියන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අපිට ලෑස්ති කරලා තියෙන සදාකාලික ජීවනය. උන්වහන්සේගේ සදාකාලික රාජ්‍ය ගැන මට සැකයක් නැහැ. මම මේ දෙයට වඩා ඒ දේ අගය කරනවා. අන්න ඒකයි හදවතේ ආකල්ප වෙන්නේ. ඒ ආකල්පය ඇති වෙන්නේ මා තුළ ඇදහිල්ල ඇති වුණා. ඇදහිල්ල තුළ මම ස්ථිර වුණා. නෙමෙයි. එනිසා මේ අය විඳව ගත්තා. නැත්තම් ඒවා දරාගත්තා. ගොඩක් දේවල්. හරි? ඒ අය දරාගත්තා. ඒ නිසා අපිට කියනවා 12 වෙනි පරිච්ඡේදයේ හීබ්‍රු 12 පවුලුතුමා කතා කරලා කියනවා හීබ්‍රු 12 එක ඉඳලා අපි කියවමු. හීබ්‍රු 12 එකේ ඉඳලා. එකේ මට අන්තිම හරිය තමයි කියවන්න ඕනේ. අපිට මෙවැනි සාක්ෂිකාර සේනාවක් අප වට කර සිටින නිසා. දැන් අපිට සාක්ෂිකාරයෝ ගොඩක් ඉන්නවා මේ බයිබලේ. මේ කතා කරලා 11 වෙනි පරිච්ඡේදයේ කිව්වේ සාක්ෂිකාරයෝ ගැන තමයි. සියලු බර සහ පහසුවෙන් අප හසු කරගන්න පාපයද අහක දමා ඇදහිල්ලේ කර්තෘවරයාද සම්පූර්ණ කරන්නාද වූ යේසුස් වහන්සේ දෙසම බලමින් අප ඉදිරියේ තබා තිබෙන දිවීම ඉවසිල්ලෙන් දුවමු. ඉවසිල්ලෙන් දුවමු. ඉවසීම අවශ්‍යයි. මේ ලෝකේ සැප සම්පත් දිහා නෙමෙයි. මේ ලෝකේ සැප සම්පත් විඳින පිණිස මිදීම ලබා ගන්න නෙමෙයි. මේ සියල්ලට වඩා උතුම් රෙසරෙක්ෂන් එකක්, නැවත නැගිටීමක් තියෙන බව අදහමින් අන්න ඒ නැවත නැගිටීම උදෙසා මගේ හදවත මම ස්ථිර කරගන්නවා. ඒක වෙන්නේ ඇදහිල්ල ස්ථිර වුණා. මම හිතන ඔබට වැටහුණා කියලා මම කියනවා. ඇදහිල්ල තුල ස්ථිර නොවි හදවත ස්ථිර කරගන්න බෑ. මොකද හදවත රැවටිලිකාරයි. රවට්ටනවා. අපිට පෙන්නනවා බොරු ව්‍යාජ ආරක්ෂිත ස්වභාවයක්. false security. අපි පෙන්නනවා නේ අපි හරි මම කවදාවත් එහෙම කරන්නේ මොකද ඒ වගේ අදහසක් ඇති වෙච්ච කෙනෙක් හිටියා පේතෘස් ඇදහිල්ල තුල යේසුස් වහන්සේගේ ක්‍රියාව ගැන පොඩ්ඩක්වත් සැකයක් තිබුණේ නැහැ. යේසුස් වහන්සේ කිව්වහම මාව අදරෑ පාවලා දෙනවා කියලා පේතෘස් කතා කරලා කියනවා මම ලෑස්ති ස්වාමිනී ඔයත් එක්ක මැරෙන්න කුරුසෙට යන්න හරි මම ලෑස්ති කියලා කිව්වා. ඒ වෙලාවේ කිව්වේ අවංකව මොකද පේතෘස් දැනගෙන හිටියේ නෑ ඇත්තටම එයාගේ හදවතේ ආකල්පය මොකද්ද කියලා. එයාගේ සිත එයාව රැවට්ටුවා. එයා අවංකව කිව්වා. එයාට හිතිච්ච දේ. හැබැයි යේසුස් වහන්සේ දන්නවා එයාගේ හදවතේ ආකල්පය අරමුණ මොකද්ද කියලා. පේතෘස් මාත් එක්ක මැරෙන්න මම ඔබට කියන්න. අද කුකුල හඩලන්න කලින් ඔබ 3 පාරක් මාව දන්නේ නැහැ කියලා ප්‍රතික්ෂේප කරනවා. ඒ තමයි එයාගේ ඇතුලේ ස්වභාවය. දැන් පේතෘස් ඒක විශ්වාස කළේ නැහැ. කීයටවත් විශ්වාස කරේ නැහැ. මොකද මේ විශ්වාස කරා නම් පේතෘස් ඒක කියන්නේ නැහැ. නමුත් ඔහු ඒක ප්‍රතික්ෂේප කරා. ඒ කියන්නේ යේසුස් කියපු දේ නෑ එයා දන්නේ නැහැ මගේ හදවත කියලා. හදවත රැවටිලිකාරයි. ඒ හදවතේ ගැඹුරු සිතුවිලි දන්නේ දෙවියන් වහන්සේ. ආත්මයන්න් වහන්සේ. ඒතර ආත්මයන්න් වහන්සේ අපේ ආත්මයත් එක්ක එකතුව සාක්ෂි දරනකොට අපි දෙවියන් වහන්සේගේ දරුවෝ කියලා. එකෙන් අදහස් කරන්නේ ආත්මයන්න් වහන්සේ මගේ ආත්මය හරහා මගේ හදවත පරිවර්තනය කිරීමේ ක්‍රියාවලියක නැත්නම් අලුත් සිතක් ඇති වෙන ක්‍රියාවලියක නිරත වෙලා ඉන්නවා කියන එක. ඒ අලුත් සිත තුළ ඒ හાર્ට් එක තුළ මං දෙවියන් වහන්සේගේ සැලැස්ම සදාකාලික ජීවනයේ පොරොන්දුව ඒ උරුමය මම ලබාගත්ත නැත්නම් යේසුස් වහන්සේගේ පූජාව කරනකොටගෙන මට උන්වහන්සේ දුන්න ඒ උරුමය ගැන මට ස්ථිර භාවයක් එන්න ඕනේ.
ඒක මගේ මේ තියෙන හදවතේ වෙන්නේ නැහැ එහෙම වෙනවා කියලා සමහර විට අපිට රැවටෙන්න පුළුවන්. ඒ කියනවා අපේ ඇදහිල්ලේ කර්තෘවරයාද අවසානයේද නැත්නම් සම්පූර්ණ කරන්න ආදපු යේසුස් වහන්සේ දිහා බලාගෙන වෙන අය දිහා බලාගෙන නෙමෙයි. හැබැයි යේසුස් වහන්සේ දිහා බලාගෙන යනකොට අපිට ඉස්සරහින් ගියා ඉන්නවා. මේ ඇදහිල්ලේ මේ අය එක තමයි කර්තෘවරු. කර්තෘවගේ සමය ඇදහිල්ලේ පියවරු. මේ හීබ්‍රු 11 කතා කරේ. අන්න ඒ අය දුවපු දිවීම තියෙනවා. ඒ අය දිව්ව අපිට ඉස්සල්ලා. ඒක තමයි කිව්වේ සාක්ෂි. මේ ප්‍රමාණ මහා සාක්ෂිකාර සේනාවක් අපිට ඉන්නවා. ඒගොල්ලෝ කොහොමද දරාගත්තේ? ඉවසීමෙන්. එන්ඩියෝ. දරාගත්තේ. අන්න ඒ තුලින්. ඊළඟ පදේ දෙවනි පදේ. හරි. උන්වහන්සේ වනාහි තමන් ඉදිරියේ තබා තිබුණා වූ ප්‍රීතිය නිසා ලැජ්ජාව නොසලකා කුරුසිය දරාගෙන පසුව දෙවියන් වහන්සේගේ සිංහාසනයේ දකුණු පැත්තේ වාඩි වුණා. Looking unto Jesus, the author and the finisher of our faith, who for the joy that was set before him endured the cross. Endurance. ඒ කියන්නේ දරාගත්තා. Despising the shame. දැන් උන්වහන්සේ ලැජ්ජාව ප්‍රතික්ෂේප කරා. නොසලකා හරි. ඒක ගණන් ගත්තේ නෑ ලැජ්ජාව. හරි. මොකද අපිට සමච්චල් කරනකොට, සරදම් කරනකොට අපිට ලැජ්ජාව ඇති වෙන්න පුළුවන්. මිනිස්සු ඉදිරියේ. හරි. ඒ නිසා මේ යේසුස් වහන්සේ තුල දිහා බලාගෙන තමයි මේ ගමන අපි යන්නේ. මොකද උන්වහන්සේත් ඒ දේම කළා. දැන් පියාණන් වහන්සේගේ දකුණු පැත්තේ වාඩි වෙලා ඉන්නේ. දැන් තුන්වෙනි පදේ. මෙන්න මේක තමයි අපිට දෙන උපදේශ. තුන්වෙනි පදේ. හේබ්‍රු 12:3. ඒ කතා කරලා කියනවා ඒ උන්වහන්සේ දරාගත්තා එක. උන්වහන්සේ දරාගත්තා. ඒ නිසා නුඹලාගේ හදවත් වලින් සිත් වලින් ක්ලාන්ත වී වෙහෙස නොවන පිණිස. ඔබ දන්නවද ගොඩක් වෙලාවට කිතුණු අයට සිදුවෙන දේ තමයි පීඩාව ආවහම ක්ලාන්ත වෙනවා. දැන් මම ඔයගලන්ට කියන්න ලංකාවේ තාම අපිට පීඩාව නැහැ. නෑ. හරි පීඩාව ආවොත් දැන් තියෙන මේ ගෙවල් වලින් එන පීඩාව සමහර විට එක්කෙනෙක්ගේ දෙන්නෙක්ගේ ගෙරවිලි නිසා නෑ. ඒ පීඩාව නෑ. මේ කතා කරන පීඩාව සිංහයන්ට කණ්ඩ දෙන පීඩාව. පණ පිටින්. මේ පීඩාව කියලා කියන්නේ පණ පිටින් පන්දන් වගේ ගැට ගහලා පාරවල් තියලා මේ පාරවල් අයිනේ ගිනි තියලා දාපු එක. පන්දන් ගැට ගහලා ස්ට්‍රීට් ලයිට්ස් වගේ. හරි. අන්න ඒකයි පීඩාව. හරි. එතකොට එහෙම වෙනකොට සිත් ක්ලාන්ත නොවන පිණිස තමයි අපිට ස්ථිර වෙන්න කියන්නේ. නිසා නුඹලාගේ සිත් ක්ලාන්ත වී වෙහෙස නොවන පිණිස මොකද කරන්නේ? තමන්ට විරුද්ධව සිටිය පව්කාරයන්ගෙන් එපමණ විරුද්ධකම් ඉවසූ තනන් වහන්සේ. යේසුස් වහන්සේ ගොඩක් ඉවසුවා. අන්න එයා ගැන කල්පනා කර බලන්න. එයා ගැන මෙනෙහි කරන්න. මොකද උන්වහන්සේ දිහා බලාගෙන තමයි අපිට මේ ගමන යන්න තියෙන්නේ. උන්වහන්සේ දිහා බලාගෙන තමයි මේ ගමන යන්න තියෙන්නේ. ඒ විරුද්ධකම් ඉවසමු. උන්වහන්සේ අපිට ආදර්ශයක් දුන්නා. යේසුස් වහන්සේ ශුද්ධ කෙනෙක්. උන්වහන්සේ තුල පාපය තිබුණේ නැහැ. හැබැයි පාපිෂ්ඨ වූ සෙනගක් තමයි උන්වහන්සේව කුරුසෙ තියලා එන ගැහුවේ. දුෂ්ට වූ සෙනගක් තමයි උන්වහන්සේව කුරුසෙ තියලා එන ගැහුවේ. ඒ පාපිෂ්ඨ වූ දුෂ්ට වූ සෙනගගෙන් ඒ වගේ පීඩාවක්, ඒ වගේ ප්‍රහාරයක් දරාගෙන ඉන්නවා කියන එක ලේසි නෑ. අපිත් පෞකාරයෝ හැටියට අපි මේ යේසුස් වහන්සේ තුල ඉඳද්දී සමහර වෙලාවට අපිට පීඩාවක් එන්න හදනකොට අපි කතා කරලා කියනවා ලොකු කතා දෙවියන් වහන්සේගේ. නෑ. අපි ලොකු මිනිස්සු නෙමෙයි. මොකද යේසුස් වහන්සේ සියල්ල ඉවසා දරාගත්තා. දුෂ්ට මිනිස්සු පෞකාරයන් පීඩා කරද්දී ඒ විරුද්ධකම් සියල්ල ඉවසූ යේසුස් වහන්සේ ගැන කල්පනා කරන්න. හරි. අන්න ඒක තමයි දෙවියන් වහන්සේ අපිට මේ ආදර්ශ දීලා තියෙන්නේ. ඒවා ලියා තබලා තියෙන්නේ. අපි යන් ආපහු
අපි ආරම්භ කරපු තැනට පිටු දෙකක් අනිත් පැත්තට යාකෝබ් පොතට. යාකෝබ් පොතේ 5. අපි කතා කරේ 8 වෙනි පදේ යාකෝබ් පොතේ 5:8 අපි කියුවේ. අපි එතන ඉඳලම කියවගෙන යන් ආපහු. දැන් ඔයගොල්ලෝ දන්නවා මම මොකද්ද කතා කරන්න හදන්නේ කියලා. හරි. ඉවසීම කොහොමද ඇති කරගන්නේ ඇදහිල්ල කරනකොටද? ඒත් ඇදහිල්ල තුල ස්ථිර වෙනකොට හදවත ස්ථිර වෙනවා. අපේ හදවත මොනවා සමානද? රැවටිලිකාරයි. දුෂ්ටවම තියෙනවා. ඒ නිසා ක්‍රිස්තුස් වහන්සේගේ හදවත අපිට එන්න ඕනේ. හරි. හොඳයි. යාකෝබ් 5:8 මේ අපි මේකද අපි ආරම්භ කරපු තැන. නුඹලා තිවසිල්ලෙන් සිටින්න. ස්වාමින් වහන්සේගේ ඊම ලංව තිබෙන බැවින් නුඹලාගේ සිත් නුඹලාගේ හાર્ට් එක හදවත ස්ථිර කරගන්න. ඊළඟ පදේ. දැන් කතා කරලා කියනවා මොකද්ද? සහෝදරයනි නුඹලා විනිශ්චය කරනු නොලබන පිණිස එකිනෙකාට විරුද්ධව නොකුඳුරන්න. බලව විනිශ්චයකාරයන් වහන්සේ දොරකඩ සිටිනසේක. හරි. එතකොට සහෝදරයන්ට විරුද්ධව කොඳුරන්න එපා. එන පීඩාව එනකොට එක එක්කෙනාට චෝදනා කරන්න යන්න එපා. මොකද අපිට දන්නවා අපේ ස්වභාවයක් තියෙනවා පීඩනයක් එනකොට කාට හරි බ්ලේම් එක දාන්න ඕනේ. කාගේ හරි වැරද්දක් නිසා තමයි ඒක වෙන්නේ කියලා තමයි කියන්නේ. කාගේ හරි වැරද්දක් තියෙනවා. හරි. යේසුස් වහන්සේට කුරුසපත් වෙන කාගේ හරි වැරද්දක් තියෙනවා. එහෙම තමයි කතා කරන්නේ. හරි. හොඳයි ඊළඟ පදේ 10. සහෝදරයනි ස්වාමින් වහන්සේගේ නමින් කතා කළ ප්‍රොපේතවරුන් පීඩා විඳිමින් ඉවසීමෙන් ආදර්ශයක් කොට ගන්න. හරි. ඒගොල්ලෝ ආදර්ශයට ගන්න කවුද? ස්වාමින් වහන්සේගේ නමින් කතා කළ ප්‍රොපේතවරුන්. Prophets who spoke in the name of the Lord as an example of suffering and patience. හරි. ඒ කියන්නේ සහෝදරනි take the prophets. ඒ කියන්නේ මේ අයව අරගන්න ආදර්ශයට. example එකකට මොකක් ගැන example එකකටද? දුක් විඳීම ගැන හා ඉවසීම ගැන. suffering and patience. දුක් විඳීම ගැනත් ඉවසීම ගැනත් ආදර්ශයක් කරගන්න. කවද? අර 11 වෙනි පරිච්ඡේදයේ කතා කරපු ප්‍රොපේතවරු ගැන. දෙවියන් වහන්සේගේ දාසයෝ ගැන. ඒ වගේම අපි දන්නවා මුල් සභාවය ගැන. දැන් මේක ලියනකොට මුල් සභාව ක්‍රියාත්මක වෙනවා. නමුත් අපි දන්නවා අවුරුදු 2000කට පස්සේ සභාවේ මුල් කාලේ කොහොමද පීඩාවන් ආවේ කියලා. ඒ අයත් මේ වගේම ඉවසුවා. දරාගත්තා. සිංහයන්ට කණ්ඩ දැම්මා. ගිනි තියනු ලැබුවා. මරලා දැම්මා. කඩුවෙන් මරලා දැම්මා. ගල් ගහලා මරලා දැම්මා. විවිධ ආකාරයෙන් වද හිංසා කරා. මේ සියල්ල ඒ අය ඉවසගත්තා. ඒ අය ආදර්ශයට ගත්තා ප්‍රොපේතවරු. ඒ මොකද ඒගොල්ලන්ගේ හදවත්වල ස්ථිර භාවයක් තිබුණා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ දෙන්නා වූ සදාකාලික වූ රාජ්‍ය ගැන. සදාකාලික වූ රාජ්‍ය ගැන ස්ථිර භාවයක් තිබුණා. ස්ථිර භාවය. ඊළඟ පදේ. ඉවසූ අය ආශිර්වාද ලද්දෝ යයි අපි කියමු. ඉවසන අය ඒ endurance ඒ කියන්නේ දරා ගන්න අය ආශිර්වාද ලද්දෝ කියලා අපි කියනවා කියලා යාකෝබ් කියනවා. හරි. එතකොට කොහොමද මේ ඉවසන්නේ අපි සිතෙන් ස්ථිර නොවි? අපිට බෑ. අපි සිතින් ස්ථිර වෙන්න ඕනේ. මොකක් තුළද ස්ථිර වෙන්න ඕනේ? යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ඉගැන්වීම නැත්නම් උන්වහන්සේගේ පොරොන්දුව නැත්නම් උන්වහන්සේ දුන්නා වූ උරුමය ගැන, යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ සදාකාලික ජීවනය ගැන අපේ ඇදහිල්ල ස්ථිර වෙන්න ඕනේ. අනේ ඇදහිල්ල ස්ථිර වෙනකොට මගේ සිත ස්ථිර වෙනවා. මගේ සිත ස්ථිර වෙනකොට මම වැනෙන්නේ නැහැ, ඉවසනවා. වැනෙන්නේ නැහැ, ඉවසනවා. සියල්ල දරා ගන්නවා. සියල්ල ඉවසනවා. ඇයි? මට ස්ථිරයි යේසුස් වහන්සේ ගැන. මට ස්ථිරයි උන්වහන්සේගේ පොරොන්දුව ගැන.
මට ස්ථිරයි සදාකාලික ජීවනය ගැන. මට ස්ථිරයි මීට වඩා මහා බලවත් වූ ඇත්තෙන්ම ප්‍රීතිමත් වූ මහා බලවත් නැවත නැගිටීමක් තියෙනවා කියලා මට ස්ථිරයි. ස්ථිරයි. ඒ ස්ථිර භාවය නිසා මම වෙන්නේ නැහැ. මොන පීඩා මොන කුණාටු ආවත්. අන්න ඒක තමයි ප්‍රොපේතවරුන්ට තිබුණේ. මොකද උන්වහන්සේගේ නාමයෙන් කතා කළ ප්‍රොපේතවරුන් තුල ඒ අදහිල්ල තිබුණා. ඒ අය දෙවියන් වහන්සේ තුල හිටියා. දෙසිත ඇති අයට මේක කරන්න බෑ. දෙසිත ඇති අයට ඒක කරන්න බෑ. හරි. එනිසා අපි කතා කරලා බලමු යාකෝබ 4. යාකෝබ 4. මෙන්න මම පොඩ්ඩක් මට යන්න ඕනේ තව ඉස්සරහට මට වෙලාව තියෙන විදිහට මම කියවන්නම් යාකෝබ 4 5 ඉඳලා කියවමු 5 ඉඳලා දාමු යාකෝබ 4 5 ඉඳලා මම කියවන්නම් මම පැහැදිලි කරලා දෙන්නම් මට අවශ්‍ය ටික තියෙන තව පස්සට යන්න. නොහොත් දෙවියන් වහන්සේ අප තුළ වාසය කෙරෙව්වා වූ ආත්මය අප කෙරෙහි අතිශයින් ආශාවන්නේ යයි ලියා තිබෙන ලියවිල්ල නිෂ්කාරණේ කතා කරන්නේ යයි නුඹලා සිතන්නහොද? මේ කතා කරන්නේ ජොලිතකම ගැන. ආත්මයන් වහන්සේ අපිට ගැන අපි තුල වාසය කරන ආත්මයන් වහන්සේ දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේ. හරි. මේකේ කියනවා ජෙලසි කියන වචනේ ඉංග්‍රීසියෙන් දෙන්නේ ජෙලසි කියන්නේ ඊර්ෂ්‍යාව නෙමෙයි ස්ථිර බව. නැත්නම් අර උන්වහන්සේ තුල මොකද ජොලිතභාවය. හරි. ඊළඟ පදේ 6. නමුත් උන්වහන්සේ වඩා කරුණාව දෙනසේක. ග්‍රේස්. උන්වහන්සේ ග්‍රේස් එක දෙනවා. ඒ නිසා දෙවියන් වහන්සේ උඩඟු වූවන්ට විරුද්ධව සිට යටහතුන්ට කරුණාව දෙනසේකයි ලියවිල්ලේ කියන්නේ. හරි. ලියවිල්ල කියනවා මොකද්ද? උඩඟු වූවන්ට විරුද්ධ වෙනවා. දැන් උඩඟු කබ කියන්නේ මොකද්ද? දෙවියන් වහන්සේ මේ කතා කරනකොට ස්වාමින් වහන්සේ මේ කාරණාවල් කතා කරලා ඔයාට කතා කරලා වාගේ ආත්මයට කතා කරලා ආලේපය උගන්වනකොට ඔයා ඒකට ප්‍රතිවිරුද්ධ වගේ හදවතට රැවටිලා ඔයා ඒක ප්‍රතික්ෂේප කරනකොට ඒක උඩඟුකම. එහෙම ඇයි මොකද යටහත් වෙන්න කැමති නැති නිසා. හැබැයි යටහතුන්ට මොකද කරන්නේ උන්වහන්සේ? He but gives grace to the humble. යටහතුන්ට අනුග්‍රහය දෙනසේකයි ලියවිල්ලේ ලියා තිබේ. මේ දෙන අනුග්‍රහය. ඊට පස්සේ 7 වෙනි පදේ. එබැවින් දෙවියන් වහන්සේට යටත්ව සිටින්න. නමුත් යක්ෂයාට විරුද්ධව සිටින්න. එවිට ඔහු නුඹලාගෙන් පලා යනවා ඇත. දෙවියන් වහන්සේට යටත් වෙන්න යක්ෂයාට විරුද්ධව සිටින්න. අන්න එතකොට යක්ෂයා ඔයාගෙන් පලා යනවා කියලා බයිබලයේ අපිට කියනවා. මට ඇත්තටම කතා කරන්න ඕන උනේ 8 වෙනි පදය. මෙන්න බලන්න. මේ 8 වෙනි පදේ කතා කරලා කියන අපේ සිතේ සමාන ආකල්පේ මොකක්ද කියලා. දෙවියන් වහන්සේට ලං වෙන්න එවිට උන්වහන්සේ නුඹලට ලං වෙනසේ. දැන් ඉස්සර ලං වෙන්න ඕනේ කවුද? අපි උන්වහන්සේ වෙතට පියවරක් ගන්නකොට දෙවියන් වහන්සේ අපිට පියවර දෙකක් ගන්නවා අපි ළඟට. හරි. ඒතර යාකෝබ කතා කළා කියලා දෙවියන් වහන්සේට ලං වෙන්න. එවිට උන්වහන්සේ නුඹට ලං වෙනසේ. එවිට ඔයා ලං වුණොත් එයා ඔයාට ලං වෙනවා. හරි. බලාත්කාරයෙන් එන්නේ නැහැ. ඒ වගේම පෞකාරේනි නුඹලාගේ අත් පවිත්‍ර කරගන්න. Cleanse your hands. දැන් මම පොඩි දෙයක් කියන්නම්. මේ අත් පවිත්‍ර කරගන්න කිව්වහම එකෙන් අදහස් කරන්නේ මේ අත් ගිල සැනිටයිසර්ස් දාලා හොදගන්න එක නෙමෙයි. මේ කාලේ දකින්නවා වගේ. නෑ. මේ කතා කරන්නේ හදවතේ පූර්ණත්වයෙන් අපි ක්‍රියා කරන බව යේසුස් වහන්සේ කිව්වා. මුඛය කතා කරයි වගේම ක්‍රියා කරනවා. ඒතර ඒ අනුව මොකද කරන්නේ? අපි ක්‍රියාකාරකම් වෙනවා මේ අත් වලින්. හැබැයි අපේ හදවත රැවටිලිකාර නිසා අපේ හදවතේ තියෙන දුෂ්ට ස්වභාවය සැඟවිලා තියෙන නිසා අපි ඒක සාධාරණයි හොඳයි කියලා යහපත්යයි කියාගෙන අපේ අතින් සිදුවෙන ගොඩක් දේවල් දුෂ්ට දේවල් දෙවියන් වහන්සේ ඉදිරියේ. හරි. අනේක නිසා කියනවා මේ කතා කරන්නේ සභාවට. වරදොල තේරුම් ගන්න එපා. මේ කතා කරන්නේ අන්‍ය ජාතින්ට නෙමෙයි. යාකෝබ් මේ ලිපිය ලියන්නේ අන්‍ය ජාතින්ට නෙමෙයි. යාකෝබ් මේ ලිපිය ලියන්නේ සභාවට. කතා කරලා කියනවා පෞකාරේනි
නුඹලාගේ අත් පවිත්‍ර කරගන්න. දෙසිත් ඇත්තනි නුඹලාගේ සිත් පිරිසිදු කරගන්න. දෙසිත් ඇත්ත. Purify your hearts. ඔබගේ හදවත් පිරිසිදු කරගන්න. කාටද මේ කියන්නේ? double minded. දෙසිත් ඇත්තනි. double game. ඒ කියන්නේ අපි හදවතේ අපි රවටීමට අපි අහු වෙලා සමහර වෙලාවට අපිට දැනුණත් ඒක රැවටීමක් කියලා ඒක අපිට කම්ෆර්ටබල් නිසා ඒක අපිට යහපත් වගේ හැඟෙන නිසා අපි එතන රැඳෙනවා. සත්‍ය ටිකක් තිත්ත නිසා, ඇත්ත ටිකක් අපිව රිද්දන නිසා අපි ඇත්ත ප්‍රතික්ෂේප කරලා අර අපිට සහනය ගෙන දෙන සමාදානය අපිට ගේන හදවතේ ඒ රැවටීමට අපි අහු වෙනවා. එහෙම අහු වෙලා ගොඩාක් ක්‍රිස්තියානි කියනවා මට ලොකු සමාදානයක් තියෙනවා ඒ ගැන කියලා. ඔව්. සමාදානය තියෙයි. හැබැයි ඒක දෙවියන් වහන්සේගේ සමාදානය නෙමෙයි. ඔයාගේ හිතෙන් ඇති කරගත සමාදානය. මොකද ඔයාට අවශ්‍ය දේ සිදු වෙනකොට ඔයාට සමාදානයක් ඇති වෙනවා. නමුත් බලන්න එක දෙවියන් වහන්සේගේ සැලැස්මද? උන්වහන්සේගේ සැලැස්මද? උන්වහන්සේට කියන දේද? නිසා කියනවා දෙසිත ඇත්තනේ. මොකද්ද මේ දෙසිත ඇත්තනේ කියන්නේ? සිත් දෙකක්. දෙවියන් වහන්සේ පැත්තට එක සිතක් තියෙනවා, ලෝකෙ පැත්තට එක සිතක් තියෙනවා. දෙපැත්තේ ඉඳගෙන. ඒකත් කරනවා මේකත් කරනවා. සතියේ දවස් 6ක් ලෝකෙත් එක්ක ඉන්නවා, එක දවසක් දෙවියන් වහන්සේත් එක්ක ඉන්නවා. එහෙම නැත්නම් උදේ ඉඳලා හවස වෙනකල් ලෝකයේත් එක්ක ඉන්නවා, උදේටයි රැටයි දෙවියන් වහන්සේත් එක්ක ඉන්නවා. සිත් දෙකක්. මොකද මේ දෙක එකතු වෙන්න බෑ. අපි කියෙව්වේ නෑ. නමුත් ඔයගොල්ලෝ දන්නා මේ යාකෝබ 4 පදේ කතා කරලා කියනවා ලෝකයේ සමග මිතුරු වීම දෙවියන් වහන්සේට සතුරුකමක් කියලා. ඒතකොට යම්කිසි කෙනෙක් ලෝකයේ සමග මිතුරු වෙන්න කැමති නම් ඔහු දෙවියන් වහන්සේගේ හතුරෙක් වන්නේය. හරි? ඒ මොකද ඒගොල්ලෝ කරන්නේ දෙවියන් වහන්සේවත් ෂේප් කරගෙන. මේ ලෝකෙත් ෂේප් කරගෙන හැමදේම ෂේප් කරගෙන දෙසිත් ඇතුව ඉන්නවා. හැබැයි නෑ යාකෝබ් කතා කරන්නේ දෙසිත් ඇත්තනි නුඹලාගේ හදවත් පවිත්‍ර කරගන්න, පිරිසිදු කරගන්න. යේසුස් වහන්සේ කිව්වා සිතින් පිරිසිදු ඇත්තෝ ආශිර්වාද ලද්දෝයි. මක් නිසාද ඔව්හු දෙවියන් වහන්සේව දකින්න ඕය කියලා. සිතින් පිරිසිදුකම යේසුස් වහන්සේ අගය කරනවා. දෙසිත් ඇත්තනි නුඹලාගේ සිත් පවිත්‍ර කරන. ඊළඟ පදේ දුක් වෙමින් වැළපෙමින් හඬන්න. නුඹලාගේ සිනාසීම ශෝකයටත් නුඹලාගේ ප්‍රීතිය කනගාටුවටත් හැරේවා. හරි පුදුම කතාවක් නේද? ඒ කියන්නේ ලෝකය නිසා ලෝකේ කාරණාවල් ලැබිච්ච නිසා සබාව ඇතුලේ ප්‍රීතියෙන් ඉන්න. මොකද ඒගොල්ලන්ට ලෝකේ කාරණාවල් ලැබුණා. ඒගොල්ලන්ගේ ප්‍රශ්න විසඳුණා. ඒගොල්ලන්ට සමාදානයක් ආවා. හදවතින් මේගොල්ලෝ හදාගත්ත සමාදානයක්. ප්‍රශ්න විසඳින්න නිසා දැන් කරදරයක් නැති නිසා. ඒගොල්ලෝ මොකද වෙලා තියෙන්නේ? hina වෙනවා. යාකෝබ් කියනවා නුඹලගේ සිනාවීම ශෝකයට. ඔයගේ ප්‍රීතිය කනගාටුටත් හැරේවා. ඇයි? වැරදි තැන ඉඳගෙන සතුටු වෙනවට වඩා වැරදි ආකල්පයන් නිසා දෙවියන් වහන්සේගෙන් නොවන ලෝකාකාර වූ දේ නිසා ප්‍රීති වෙනවට වඩා දෙවියන් වහන්සේගේ දේ සොයමින් කනගාටු වෙලා දුක් වෙලා ශෝක වෙන එක යහපත්. ඇයි දන්නවද? පශ්චාත්තාපයට ඔබ හැරලා ඔබ ආපහු වෙන්න පුළුවන් නිසා. යාකෝබ් කතා කළා කියනවා නුඹලාගේ සිනාසීම ශෝකයට. නුඹලාගේ ප්‍රීතිය කනගාටුවට හැරේවා. ඊට පස්සේ කතා කරලා කියනවා දෙවියන් වහන්සේ ඉදිරියේ අපි සිටිය යුතු ආකාරය 10 වෙනි පදේ. දෙවියන් වහන්සේ ඉදිරියේ යටත් වෙන්න. යාකෝබ් කතා කරලා කියනවා ස්වාමීන් වහන්සේ ඉදිරියේ යටත් වෙන humble yourselves in the sight of the Lord. පහත් වෙන්න නෙමෙයි. ඔළුව නවල හරියන්නේ නැහැ. අද කාලේ ගොඩක් අය ඔළුව නැවුවාම හිතනවා හරි යටහත් කියලා නෑ. හදවතයි යටහත් වෙන්න ඕනේ. ඔළුව කෙලින් තියාගෙන ඉන්න, කොන්ද කෙලින් තියාගෙන ඉන්න. හැබැයි හදවතින් යටහත් වෙන්න. ඔළුව පාත් කරලා හරියන්නේ නැහැ. ඔළුව පාත් කිරීම යටහත්කම නෙමෙයි. උන්වහන්සේ ඉදිරියේ යටහත් වෙන්න. humble yourself. එවිට උන්වහන්සේ නුඹලා උසස් කරනසේක. දෙවියන් වහන්සේ ඉදිරියේ යටත් වෙන. උන්වහන්සේ කියනකොට මේ දේ වැරදි කියලා ඒක පිළිගන්න.
ඒකට ආගියු කරන්න යන්න එපා. සාධාරණකරණීය කරන්න යන්න එපා. සාවුල් වගේ වෙන්න එපා. දාවිත් වගේ වෙන්න. සාවුල් මොකද කරේ? සාවුල්ට සාමුවෙල් ඇවිල්ලා කිව්වහම ඇයි මේ දේ කරේ? ඇයි මෙහෙම කරේ කිව්වහම excuses දුන්නා. නිදහසට කාරණා දුන්නා. නෑ මම කරා. හැබැයි මිනිස්සු මෙහෙම කිව්වා. මිනිසුන්ට මම බය වුණා. මිනිස්සු තමයි කරේ මම නෙමෙයි. අර බොරු ගොඩක් කිව්වා. ඇයි ඒ? දෙසිත්. සාවුල් රජතුමා. දාවිත් එහෙම නෙමෙයි. දාවිත් වැරද්දක් කරා. මහා පාපයක් කරා. නාතාන් කියන ප්‍රොපේතවරයා ඇවිල්ලා දාවිත්ට කියනකොට රජතුමාට කතා කරලා රජතුමනි ඔබයි ඒ පාපය කරපු කෙනා කියලා කෙලිම ඇඟිල්ල දික් කළා කියනකොට දාවිත් මොකද කරේ? යටහත් වුණා දෙවියන් වහන්සේ ඉදිරියේ. යටහත් වෙලා කියනවා ඔව් මමයි කරේ. මමයි පාපය කරේ. මගේයි වැරද්ද. මම වැරද්ද කළා මට සමා වෙන්න. යටහත්කම කියන්නේ ඒකයි. නැතු ඔළුව නමන එක නෙමෙයි. උන්වහන්සේ ඉදිරියේ යටහත් වෙන්න. හදවතින් යටහත් වෙන්න. නිසි කලදී උන්වහන්සේ උසස් කරනවා. ආමෙන්. තව ගොඩක් දේවල් තියෙනවා මට ඔයාලට කතා කරන්න. ගොඩක් දේවල්. නමුත් මම එක දෙයක් ඔයාලට කියන්නම්. ඔයාගේ හදවත ගැන ඔයා විශ්වාස තබන්න එපා. ඔයා තුල වාසය කරන ආත්මයන්න් වහන්සේ ගැන විශ්වාස කරන්න. හදවතේ හඬයි ආත්මයන්න් වහන්සේගේ හඬයි වෙන්කොට හඳුනා ගන්න උන්වහන්සේගෙන් ඉල්ලන්න. මොකද අපි ගොඩක් වෙලාවට හදවතට එකඟව ක්‍රියා කරලා අපි අමාරු වෙටලා තියෙනවා. නමුත් ආත්මයන්න් වහන්සේට එකඟව වැඩ කරන්න. අපි ආදරය කළ යුත්තේ හදවතින් නෙමෙයි ආත්මයෙන්. මොකද මගේ සෝල් එකෙන් මම කරන ආදරය සීමා සහිතයි. නමුත් ආත්මයෙන් කරන ආදරය සීමා රහිතයි. ඒක දෙවියන් වහන්සේගේ අගාපේ ආදරය. දෙවියන් වහන්සේගේ ආදරේ මා තුල වගුරවලා අන්න ඒ ආදරය තුල මිනිසුන්ට ආදරය කරන්න. සිත රැවටිලිකාරයි. දුෂ්ටවම තිබේ. එනිසා රැවටෙන්න එපා. ස්ථිර වෙන්න. ආත්මය හදවත තුල ස්ථිර කරගන්න නම් වාට ක්‍රිස්තුස් වහන්සේගේ සිත ඉල්ලන්න. වාගේ හිත නෙමෙයි. ක්‍රිස්තුස් වහන්සේගේ සිත. ඒ ආකල්ප ඔයා තුල ඇති කරගන්න. ඔයාගේ ආකල්ප අයින් කරන්න. ක්‍රිස්තුස් වහන්සේගේ ආකල්ප අරමුණු ඔයා ඇති කරගන්න. අන්න එතකොට මොකද වෙන්නේ? ඔයාට ක්‍රිස්තුස් වහන්සේගේ සිතම වාට ඇති වෙනවා. මිනිසුන්ට සමාව දෙන්න, මිනිසුන්ට ආදරය කරන්න, ඉවසන්න මේ සියලු දේ ගැන වාගේ සිතේ ඇති වෙනවා. අන්න ඒක තුල කිඳා බහින්න ගැඹුරු තැන් වල ගිහිල්ලා එස්ටැබ්ලිෂ් වෙන්න, ස්ථිර වෙන්න. ඇදහිල්ල ස්ථිර කිරීම නිසා. ඇදහිල්ල මොකද්ද? ක්‍රිස්තුස් වහන්සේගේ රාජ්‍ය, උන්වහන්සේගේ සදාකාලික ජීවනය තුළ ස්ථිරභාවය. ඇදහිල්ල. අපි තාම දැකලා නැහැ. හැබැයි ඇදහිල්ල. ආමෙන්. මේකයි දෙවියන් වහන්සේ අපිට කතා කරලා කියන්නේ. මම දන්නේ සමහර විට ඔබට මේක පොඩ්ඩක් පැටලි සාගත වෙන්න පුළුවන්. මේක බලන්න දෙපාරක් තුනක්. නැත්නම් උන්වහන්සේගෙන් අහන්න. මම මුලින්ම කිව්වා ඔබට උගන්වන්නේ මම නෙමෙයි. ඔබ තුල තියෙන ආලේපය ඔබට උගන්වනවා. ඒ ඔබ තුල වාසය කරන ශුද්ධාත්මයන් වහන්සේ වාට උගන්වනවා. ඒ ක්‍රිස්තුස් වහන්සේගෙන් රැගෙන වාට උගන්වනවා. වාට අවශ්‍ය කරන දේ උන්වහන්සේට උගන්වයි. ඒ ගැන යපෙන්න. අපි ආඥා කරමු. ස්වාමිනී මෙන්න අපි ඔබ වහන්සේගේ ශුද්ධ වූ දෑතේ භාජන වෙනවා ස්වාමිනී. ස්වාමිනී මහා අස්වැන්නක් ඔබ වහන්සේ සූදානම් කොට තිබෙනවා. මෙන්න ස්වාමිනී අස්වැන්න නෙලා ගන්නා පිණිස ඔබ වහන්සේගේ ස්වාමීනි සේවකයෝ ඒ අස්වැන්නට යවන්න කියලා අපි ආඥා කරනවා. දෙවියන්ණනි ඔබ වහන්සේම ස්වාමිනි සෙනග සන්නද්ධ කරන්න. ඔබ වහන්සේගේ සෙනග සූදානම් කරන්න. කම්කරුවන් සේවකයන් ලෑස්ති කරන්න. හදවතට එකඟව නොව ආත්මයන් වහන්සේට එකඟව ක්‍රියා කරන. ආත්මයෙන් ඉදිරියට යන. ආත්මයෙන් හඬ අසන සෙනගක් ඔබ වහන්සේ ගොඩනගන්න කියලා අපි ආඥා කරනවා. දැන් මෙන්න අපි තුලින් ඔබ වහන්සේ ගෞරවය ලබන පිණිස ස්වාමිනී අපි එකිනෙකා තුල යේසුනේ ඔබ වහන්සේම ගොඩනගෙන්න කියලා අපි ඉල්ලනවා ස්වාමිනී. ඒ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ස්වභාවය අප තුල ඇති කරගනිමින් ඔබ වහන්සේගේ නාමයට ගෞරවය දෙන පිණිස මෙන්න අපි ක්‍රියා කරනවා ස්වාමිනී. යටත් වෙන ඔබ වහන්සේගේ බලවත් වූ හස්තේ නිසි කලදී අපි උසස් කරන්න. මෙන්න ඔබ වහන්සේට සියලු දේ බාර කරනවා කැප කරනවා. මේ පාඩමට නැත්නම් මේ අධ්‍යයන මේ කාලයට සම්බන්ධ වුණු සියලු දෙනා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ලේවල බලයට මම යටත් කරමි. ඒ බීජය ඔබ වහන්සේ වර්ධනය වෙන්න සලස්වන්න කියලා මම යාඥා කරනවා.
නාසරති යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. හොඳයි අපිත් එක්ක එකතුණු සියලු දෙනාට අපි ස්තුතිවන්ත වෙනවා. අපි හෙටත් උත්සාහ කරනවා ඔබත් එක්ක මේ වගේම කතා බහක් එක්ක සම්බන්ධ වෙන්න. හොඳයි එතකම් සියලු දෙනාට ස්තුතියි.